සද්ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සිටින පිරිස ශීලයෙහි පිහිටුවා ධර්මානුශාසනාව ආරම්භ කරන මෙන් ඔබ වහන්සේට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා සාදු සාදු සාදු. හොඳයි කවුරුත් নমස්කාරයක් පවත්වමු සිල් සමාදන් වෙන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආම භන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාඩට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආම භන්තේ සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සද්ධාවන්ත කාරුණික පින්වතුනි, මෙල්බර්න් නුවර රිපල් බෘක්හි පිහිටි බද්ධයක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් සංවිධානය කොට අන්තර්ජාලය හරහා විසුරුවා හරින ඒ සදහම් දේශනා මාලාවේ තවත් එක් අංගයකට සවන් දීමටයි මේ පින්වතුන් කවුරුත් දැන් සූදානම් වන්නේ. මේ පින්වතුන් බොහෝ කාලයක් මුළුල්ලේ ධර්ම දේශනා ශ්‍රවණය කරමින් ඊටාම වැදගත් වූ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාරන්නට වූ ඒ උත්තරීතර වූ ධර්ම කරුණු අධීරෙන් අධීර මනවින් අවබෝධ කර ගනිමින් ඒ දේවල් ප්‍රගුණ කරමින් තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන ස්ථාවරත්වය ලබා ගන්නවා. අපි
ධර්ම දේශනා ඇසීම සාම්ප්‍රදායික කරුණක් වශයෙන් හෝ අධ්‍යාපනික කරුණක් වශයෙන් හෝ ආධ්‍යාත්මික කරුණක් වශයෙන් හෝ එහෙම නැත්නම් නිකම්ම නිකං කාලය ගත කරන්න හෝ කුමන හෝ අර්ථයකින් බොහෝ අය විවිධ අර්ථවලින් මේ ධර්මය අහනවනේ. සමහරව තමන්ගේ කාලය ගත කරගන්න, ධර්මයක් ගන්න, භාවනා මාර්ග වර්ධනය කරගන්න, ශ්‍රද්ධාව ඇති කරගන්න නේද? විනෝදාස්වාදයේ පිණිස බණ අහන අයත් ඉන්නවා. එක එක හේතු වලට බණ අහනවා. ඒතර මේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමේදී මොකද වෙන්නේ? අපේ හිත ඊට අදාළව ධර්ම දේශනා ධර්ම කරුණු වලට අදාළව අපේ හිත ටිකෙන් ටික ස්ථාවර භාවයට, ප්‍රීතිමත් භාවයට, ඒ වගේම බොහොම හොඳ සංවර භාවයකට පත් වෙනවා. ඒක අපි හිතාමතා කරන දෙයක් නොවේ. අපි හිතුවත් නැතත්, අපි බලාපොරොත්තු වුණත් නැතත්, අදීරෙන් අදීර අපේ හිත ඒ වගේ බොහොම සුගම මට්ටමට පත් වෙනවා බණ අහනකොට. මේ නිසාම බුද්ධ කාලයේ පවා බොහෝ උපාසක උපාසිකාවෝ නිතර බුදුරන් වහන්සේ මුණ ගැහුණා. නිතර බුදුරන් වහන්සේ මුණ ගැහිලා නිතර ධර්ම දේශනා ශ්‍රවණය කරන්න, ඒවා අධ්‍යයනය කරන්න ආදී මේ බොහෝ කරුණු කාරණා සිද්ධ කළා. මේ අතරේ අපිට බොහෝ කරුණු කාරණා අහන්න ලැබෙනවා. බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමය තුල හිටියා බොහෝ උපාසිකාවෝ නේද? උපාසක උපාසිකාවෝ හිටියා බුදුරන් වහන්සේට පුදුමාකාර විදිහට ගෞරවයෙන් යුක්තව බුදුන් වහන්සේට උපකාර උපස්ථාන කරපු බොහොම ගෞරවයෙන් බුදුන් වහන්සේව බලාගත්ත, බුදුරන් වහන්සේට නිසි ගෞරවය ලබා දීලා හොඳ රැකවරණයක් සලසපු පිරිසක් හිටියා නේද? ඒ අතරතුරේ කියවෙන ප්‍රධාන නමක් තමයි අනාථපිණ්ඩික සිටුතුමා, සිදත්ත කියන නමින් තමයි ඉන්නේ. ඊළඟට විශාඛා උපාසිකාව නේද? මේ ආදී වශයෙන් බොහෝ පිරිසක් හිටියා. විශාල පිරිසක් හිටියා බුදුන් වහන්සේට එහෙම උපස්ථාන ආදී කරගෙන උදව් කරගෙන බුදුරන් වහන්සේගේ සියලු කටයුතු කාරණා බලමින් එහෙම කරපු අය හිටියා. ඉතින් මේ පිරිස අතරේ ඔය අනේපිඩි සිටුතුමාට ඇත්තටම පින්වතුනි හිටියා උපකාරක පිරිස, පරිවාර උපාසකවරු 100ක් දෙනෙක්. පරිවාර උපාසකවරු 100ක් දෙනෙක් හිටියේ. ඒ කෙනාට පහ ගානේ හිටියා පරිවාර උපාසකවරු 500ක්. එතකොට ඇත්තටම 500ක් පරිවාර උපාසක සේනාවක් සහිතව තමයි මේ අනේපිඩි සිටුතුමාට හිටියන්නේ. ඒතර තනියෙන් හිටපු කෙනෙක් නෙමෙයි. ගොඩක් ලොකුවට සිල් රැකපු, හොඳට ඒ දේවල් වලට සිල් ගුණධම් වර්ධනය කරපු 500ක් උපාසකවරු සහිතවයි මෙයා මේ කරුණු කාරණා සිද්ධ කළේ, වාසය කළේ. එතකොට ඒක ලොකු දෙයක්. ඒක සාමාන්‍ය එසේ මෙසේ කාරණයක් නෙමෙයි. අද කාලේ අපිට එහෙම නේද 500ක් යාළු මිත්‍රාදීන් නැහැනේ බණහනකොට. එතකොට අනේපිරිසිතුමා ධර්මය අධ්‍යයනය කරනකොට 500ක් ශ්‍රාවකයෝ 500ක් පිරිවර පරිවාර සෙනග අනේපිරිසිතුමාට හිටියා. ඉතින් මේ 500ක් සෙනගත් එක්ක මේ 500ක් උපාසකවරුත් එක්ක තමයි මේ බොහෝ විට ධර්ම සාකච්ඡා කරන්න බුදුන් වහන්සේ මුණ ගැහෙන්න ගියේ. වැඩි ගියෙත් නෑ, මොකද අපි අනාථපිණ්ඩිකෝවාද සූත්‍රයේ සඳහන් කරන ආකාරයට නම් බුදුරන් වහන්සේව හම්බෙන්න වැඩිය අනේපිරිසිතුමා වැඩි නෑ. ඒකට හේතුව ගියේ නෑ. ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි අනේපිරිසිතුමා විශ්වාස කළා බුදුරන් වහන්සේට කරදරයක් කියලා. ඒ අනේක බුදුන් වහන්සේට කරදර කරන්න කැමති වෙන්නේ නෑ. අනේ බුදුරන් වහන්සේට මේක කරදරයක් වෙනවා කියලා කරදර කරන්න කැමති නොවන නිසා බුදුරන් වහන්සේට විවේකයේ දෙන්න ඕන කියලා වැඩි හම්බෙන්නවත් ගියේ නැහැ. පුළුවන් තරම් බුදුරන් වහන්සේට විවේකයේ දුන්නා. ඉතින් පුළුවන් වෙලාවට බුදුන් වහන්සේ හම්බෙන්න ගියා. ඒ යනකොටත් වැඩම ගියේ ඔය ගොඩක් තම තමන්ගේ යහළු හිත මිත්‍රාදීන් ඔක්කොම ටික පිරිවරාගෙන. ඇයි එහෙම කළේ? එයාට අනුග්‍රහ පිණිස. එයාට උපකාර කරන්නනේ. එහෙම කරාම එයාට ධර්මය අහන්න පුළුවන් හැකියාව ලැබෙනවා නේද? ඒ ලොකු උපකාරයක් එයාට ලැබෙනවා. ඒ උපකාරය පිණිස තමයි මේ පිරිසත් අරගෙන යන්නේ. දැන් අපි ඔය අද කාලේ නේද පින්කම් කරනකොට තනියෙන් කරන්න හරි කැමතිනේ. පින්කමක් කරනකොට අපේ තියෙනවා එහෙම අදහසක් නේද, පින්කමක් තනියෙන් කරන්න ඕනේ නෑ. ඒක සම්පූර්ණයෙන් වැරදි. පින්කමක් කරන්න ඕනේ තනියෙන් නෙමෙයි, පිරිස එකතු කරගෙන. ඒතකොට ඒකේ පින වැඩි. අපි හිතනවා තනියෙන් කරාම තමයි පින වැඩි නෑ.
පිරිස එකතු කරන් කරනකොට පින්වතුනි පින්කමේ පිනත් වෙනවා. තවත් අය අනුමෝදන් කරගත්ත පිනත් වෙනවා. ඒ නිසා පරිවාර සම්පත් ලැබෙන්න හේතු වෙනවා පිරිස එකතු කරන් පින් කරනකොට. පිරිස එකතු කරන් කරන පිනේ කුසලානිසංස බල මහිමය සාමාන්‍ය පිනට වඩා ප්‍රබලයි. ඒ නිසා අනේ පිටිසුතුමත් මේ පරිවාර සේනාවත් අරගෙන පිරිසත් එක්ක බුදුන් වහන්සේ හමුවෙන්ට වැඩම කළා. පැමිණියා. බුදුන් වහන්සේ වැඩ හිටියේ ඒ සවැත් නුවර ජේතවනාරාම තමයි. අනේ පිටිසුතුමා හිටපු මාළිගා මේ අනේ පිටිසුතුමා හදපු ආරාම වෙන්න තමයි ඒ කිට්ටුම අනේ පිටිසුතුමාගේ මාළිගාවත් පිහිටලා තිබුණේ. ඉතින් 500ක් උපාසකයොත් එක්ක හවස් යාමක බුදුන් වහන්සේ වැඩම බැහැ දකින්න වැඩම කරනවා. සාමාන්‍යයෙන් අපි පුරුද්දක් තියෙනවානේ විහාරාරාම වල විශේෂයෙන්ම අදට ආරණ්‍ය සේනාසන වල එක තියෙනවා. භික්ෂුන් වහන්සේලා එක්ක ධර්ම සාකච්ඡාවක් කරන්න හරි ඒ වගේ දේවල් බොහෝ විට යන්නේ හවස් වරුව. ඒ කියන්නේ අපි අදටත් බොහෝ ආරණ්‍ය වල හවස් වරුව එකට වෙන් කරන්නේ. අපි උදේවරු විශ්වාස කරනවා භික්ෂුන් වහන්සේලාගේ වත්පිළිවෙත් කාලය කියලා. උදෑසන අවදි වෙලා දානි දක්වා භාවනාවක් එතෙන් පටන් දහවල් දානි දක්වා වත්පිළිවෙත් කාලය. ඒතර ගිහි අය ගියොත් භික්ෂුන් වහන්සේලාගේ වත්පිළිවෙතට කරදර වෙන්න පුළුවන්. ඒ නිසා උදෑසන යන්නේ නැහැ ගොඩක් වෙලාවට. එතෙන් පටන් හවස වෙනකන් සමය භාවනා කිරීම සහ අධ්‍යාපනය දහම් දැනුම. හවස එක නවත්තලා ඒතර හවස ගිහි පින්වතුන් එනවා. ඒ අයට අවවාද කරනවා, උපදෙස් දෙනවා, ඒ අයට අදාළ කරන නේද උපකාර සපයනවා. එස් රාත්‍රී කාලේ භාවනා කරලා අධ්‍යාපන කටයුතු කරන අධ්‍යාපන කටයුතු බලලා භාවනා කරලා සතර. එහෙම තමයි වික්ෂු දිනචර්යාවේ තිබ්බේ. ඒ නිසා ඔය අනුකූලව හවස් වෙලා මේ ස්වාමීන් වහන්සේලා බොහෝ විට සරියුත් මොගලන් මහරහතන් වහන්සේලා බුදුන් වහන්සේ සමීපේ බොහෝ විට වැඩ ඉන්නවා. ආනන්ද ස්වාමීන් වහන්සේත් අනිවාර්යෙන් බොහෝ විට වැඩ ඉන්නවා. ඉතින් එම් වැඩ ඉන්න අවස්ථාවක මේ පිරිස ආවා. ඇවිල්ලා මේ අය වාඩි වුණාට පස්සේ කතා කරන්න ගත්තට පස්සේ බුදුන් වහන්සේ කතාව පටන් ගන්නවා. සාමාන්‍යයෙන් ඒ විශේෂයෙන් ධර්මයේ පිහිටි දැන් මේ සෝවාන් වෙච්ච ශ්‍රාවකෙක්නේ. විශේෂයෙන් ධර්මයේ පිහිටි කෙනෙකුට බුදුන් වහන්සේ ඍජුවම ධර්ම කරුණු මතක් කරනවා. එහෙම නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්න විසඳනවා. නැත්නම් එයාගේ ඉන්ද්‍රිය බලලා ඉන්ද්‍රියට ගැළපෙන දෙයක් කරනවා. ඉන්ද්‍රියට ගැළපෙන බණක් ධර්ම කරුණක් මතක් කරනවා. මොකක්ද උනේ? බුදුන් වහන්සේ මේ අයට පොඩි වර්ණනාවක් කළා. නේද? ලස්සන වර්ණනාවක් කරලා මොකද්ද කරන්නේ? තුම්හේකෝ ගහපති භික්ඛු සංගම් පච්චුපට්ඨිතා චීවර පිණ්ඩපාත සේනාසන ගිරාණපච්චේ බෙහෙසජ්ජ පරික්කාරේන කියලා කිව්වා. මේ ඇවිල්ලා ඉන්නේ අනේපිරිසුතුමා මේ 500ක් යාළුවෝ මේ අය සාමාන්‍ය අය නෙමෙයි. මේ සාමාන්‍ය අය නෙමෙයි මේගොල්ලන් භික්ඛු සංගම් පච්චුපට්ඨිත මේ මහා සංඝරත්නයට සලකන අය. මහා සංඝරත්නයට උපස්ථාන කරන අය මේ අය සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. බුදුන් වහන්සේ විස්තර කරනවා. නේද? මොන වගේද? චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්ච බෙහෙසජ්ජ පරික්කාර. ඕගොල්ලන් මේ අය සිවුරු පිණ්ඩපාත ගිලන්පස ආදීන් භික්ෂුන් වහන්සේලාට උපස්ථාන උදව් කරන අය. නකෝ ගහපති තාවත කේනේව තුට්ඨින් කරණීය. අන්න මොකද්ද කියන්නේ? ඒකෙම මයම් භික්ඛු සංඝං පච්චුපට්ඨිතා. මේ අපි මේ මහා සංඝරත්නයට චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චය දෙනවා කියලා ඕකෙන් සෑහීමකටපත් වෙන්න එපා. අද කාලේ තියෙන ප්‍රශ්නයක් නේ. අද බෞද්ධයෝ හිතන් ඉන්නේ ඒ අය ඉන්නේ භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය සිවුරු පිරිකර සේනාසන ගිලන්පස ආදී ටික දුන්නා. අපේ ඒ ටික හරි. සමහරවිට මෙහෙමත් කියනවා. අපි ඔබ වහන්සේලාට මේ ටික කරනවා ඔබ වහන්සේලා අපිට මේ උදව්ව කරන්න කියලා. නේද? ගනුදෙනුවක් වගේ එහෙමත් කරනවා. එහෙම එකක් නෑ. භික්ෂුන් වහන්සේලා පැවිදි භාවයටපත් වෙලා ඉන්නේ උන්වහන්සේලාගේ විමුක්තිය සාධනය කරගන්න. කාගේවත් වැඩ කටයුතු කරන්න නෙමෙයි. උන්වහන්සේලා මේ විමුක්තිය සාධනය කරන කාලය තමයි උන්වහන්සේලා කැප කරලා අනිත් අයට උපකාර පිණිස අනුකම්පාව උපදවලා මේ ශාසනික කටයුතු කරන්නේ. කවුරුත් නේද?
ධර්මදේශනාවක් කරන යම් බඳු භික්ෂුවක් ලෝකේ ඉන්නවද කොහේ හරි තැනක ඒ භික්ෂුව බණ භාවනා වර්ධනය කරන සිල්ගුණ දම් පුරන කෙනෙක් නම් එයා ඒ තමන්ගේ භාවනා කාලයෙන් වෙලාවක් දීලා තමයි ගිහියට ධර්මදේශනාවක් හරි කරන්නේ. ඒලා ධර්මයේ කියලා දෙන්නේ. ඒතකොට මේ හැම කෙනෙක් සම්බන්ධයෙන්ම ඔබ අතිශයින් කෘතඥතාව පූර්වක වෙන්න ඕනේ. සියලුම ස්වාමීන් වහන්සේලා කෙනෙක් වෙන්නේ නෙමෙයි. ශාසනික සේවයක් කරනවා නම් මේ සමහරු මේ ශාසනික සේවයට ගරහනවා. අර ගරහනවා මේ මොනවද ඔය මේ අපි නම් අපි ශාසනික සේවය කරන්නේ අපි බණ කියන්නේ ඕක කරන්නේ නැහැ අපි පැත්තකට වෙලා භාවනා කරන විතරයි කරන්න කියලා. එහෙම ගරහන්න එපා. විශේෂයෙන්ම ගිහිය. භික්ෂුන් වහන්සේලා නම් එහෙම කිව්වත් කමක් නැහැ. ඇත්තට උන්වහන්සේගේ කාර්යභාරය ඒක. භික්ෂුන් වහන්සේ නමක් පැවිදි වෙන්නේ උන්වහන්සේගේ ආධ්‍යාත්මික සුවය වර්ධනය කරගන්න. ඒකින්ද භික්ෂුන් වහන්සේලා මට ඒක අදාළම නැහැ. ගිහි කෙනෙකුට නෑ. ගිහි කෙනෙකුට සමහර අය බණත් අහනවා මේ දැන් එතකොට ඔය ධර්ම දේශනා හැම කරනවා මේ වැඩ කටයුතු කරනවා නේද? ඒක නිවනට බාධාවක් නෙමෙයිද කියලා. බණ අහලා අහනවා. එතකොට ඒක හරි වැරදි කාරණයක්. මොකද හේතුව මේ අනිත් අය වෙනුවෙන් අනුකම්පාවෙන් මේක කරන්නේ. එතකොට ගිහි අයට බුදුන් වහන්සේ කියනවා මේ ගිහි අය මේ සිවුරු සේනාසන ගිලම්පස ඒවා මේවා දුන්නා කියලා ඒකෙන් සෑහීමකටපත් වෙන්න එපා. හිතන්න එපා බුද්ධ ශාසනයේ වගකීම් ටික ඉවරයි කියලා. ප්‍රධාන වශයෙන් ඕවා දීලා මොනවත් බලාපොරොත්තු වෙන්නත් එපා. ඒ පූජාව කරන්නේ Tamanගේ කුසල ධර්මයන් වර්ධනය කරන තමන්ගේ හිත දියුණු කරගන්න. ඒක දුන්න නිසා මේ දේ ලබා දිය යුතුයි කියන අදහසේ කිසිසේත් මිනිපෙක මහා කුසලයක්. එහෙම ඉන්නවා නම් වහම අයින් කරගන්න. යම් කිසි කෙනෙක් සද්ධහැ සිතින් චීවර පිණ්ඩපාත සේනාසන ආදී භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය කරන දේවල් පරිත්‍යාග කරලා සතුටු වෙනවා ඒක හොඳයි. හැබැයි එතනින් නවතින්න එපා. තාවතකේනේව තුට්ටිකරණේ එතනින්ම නවතින්න එපා කියලා කියනවා. මොකද්ද කරන්න කියන්නේ? තව තියෙනවා. තව ගොඩක් දේවල් කරන්න තියෙනවා. චීවර පිණ්ඩපාත සේනාසන ගලන පස්සේ බේසජ පරික්කාරානි තස්මාතිය ගහපති එවං සික්කිතප්පං. කින්තිමයං කාලේන කාලම් පවිවේකං පීතිං උපසම්පජ්ජ විහෙරයේ මාති. එවං හික්ඛෝ ගහපති සික්කිතප්පන්ති. ඒ කෙනාට කියනවා මේ මම මේ සිවුරු පිණ්ඩපාත දීලා සිවුරු පූජා කරලා සේනාසන පූජා කරලා ඊළම්පස පූජා කරලා භික්ෂුන් වහන්සේලා අවශ්‍ය සියලු සිව්පස්සේ දීලා උන්වහන්සේලාට මේ ඔක්කොම කරලා තියෙනවා. ඒ නිසා ඉතින් මට අය බය වෙන්න දෙයක් නැහැ මම දිව්‍ය ලෝක යනවා නේද? මම ධර්මය පරිපූර්ණ කරන්නේ නැහැ. එහෙම එපා කියනවා. මොකද්ද කියන්නේ? කින්ති මයං කාලේන කාලං පවිවේකං පීතිං උපසම්පයි. මම කොයි වෙලාවකද මම කොහොමද මේ කුසල් භාවිතා කරලා ප්‍රීතිමත් වූ විවේකමත් වූ මනසක් උපදවන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. මම කොහොමද මේ විවේක සහිත ප්‍රීතිය සහිත ස්ථාවර වූ මනසක් උපදවන්නේ කොහොමද කියන කාරණය අහන්න. මෙහෙම හිතනවා නම් කාට හරි ඒක නා වාසනාවන්තයෙක්. ඒ කියන්නේ දාන දීලා සිල් රැකලා ඒ කුසල් ටික කරලා ඉඳ හිතනවා නම් මෙතනින් මට නවතින්න බෑ. මේ කුසල් මං කරගන්න දේවල්. කාගේවත් ගනුදෙනුවක් නෙමෙයි මං කරගන්න දේවල් මේ හැම කුසලයක්. මේ කුසලයේ මම පරිපූර්ණ වශයෙන් කරගන්නවා. මේ කරන කුසලය මෙතනින් මම නවත්තන්නේ අර කිව්වාගේ මගේ හිතේ ප්‍රීතිමත් භාවය මගේ හිතේ විවේක නිශ්චිත භාවය මං කොහොමද උපදවා ගන්නෙ කියලා කල්පනා කරනවා. අන්න එහෙම තමයි හික්මෙන්ද කියලා කියන්නේ. කාටද මේ කියන්නේ? මේ අනේපිරිසුතුමාට. ඔහොම කිව්වහම දැන් බුදුරන් වහන්සේ සරලව කියන්නේ මේ ඕලාරික වශයෙන් කරන දැන් මේ මෙතන කිව්වද දන් දෙන්න එපා කියලා නෑ. ඕන්න වර්ධිත ගන්න එපා. මේක දැන් කෙලීම ගන්නේ ආන්න සූත්‍රයක් කිව්වා. ඒ සූත්‍රයක බුදුහාමුදුරුවෝ දන් දෙන්න එපා කියලා. එහෙම එකක් නෑ. සම්පූර්ණ වැරදි. ඒ කියන්නේ මොකද්ද මේ? දන් දීම, සිල් රැකීම, නේද? අනිකුත් ආකාරයේ සිව්පස්සේ උපස්ථාන කිරීම, ඒ සියලු දේ ඉතා වැදගත්. ඒක අනිවාර්යෙන් අවශ්‍යයි. ඒක මාර්ගඵලයක් අවබෝධ කරන තෙක් අතිශය වැදගත් වෙන කාරණයක්. ඊට පස්සෙත් වැදගත් වෙන කාරණයක්. දන් දෙන එක, සිල් රකින්න එක, නේද? සේලාසන ගලන ප්‍රස්ස පිණ්ඩපාත ආදී හැම එකක්ම ඉතා වැදගත්. හැබැයි මේ කියන්නේ එතනින් එහාට යන්න. යම් තැනකින් එහාට යන්න කියන්නේ එතනින් මෙහා වැදගත් නෑ කියන එකද නෑ. ඒකත් කරනවා එහාටත් යන්න ඕනේ. එතකොට ඒ කුසල ධර්මයන් කරන අතරතුරේ කියන මොකද කියන්නේ?
හිත ප්‍රීතිමත් භාවයට පත් කරගන්නේ කොහොමද කියලා. එතකොට ඒක ඇහුවහම සරියුත් මහරහතන් වහන්සේ මොකද්ද කිව්වේ? අච්චරියම් භන්තේ භූතම් භන්තේ. යාව සුභාසිතං චිදං භන්තේ භගවතා තුම්හෙකෝ ගහපති බික්කු සංඝං පච්චපට්ඨිතා. මේක තථාගතයන් වහන්සේ සුභාසිතයක්මයි මේ දේශනා කළේ. නිවාරේ සත්‍යයක්. මේ ඇට යහපත පිණිස මේ ගිහි පිරිසට අතිශය යහපත පිණිස පවතින කාරණයක්මයි දේශනා කළේ. කිසිම කෙනෙකුට මේ ජීවිතේ ආමිස පූජා විතරක් කරලා ඒ කුසලෙන් විතරක් මේ මාර්ගය පරිපූර්ණ කරන්න බෑ. එහෙනම් මාර්ගය පරිපූර්ණ කරන්න මොකද්ද කරන්න කියන්නේ? අර විවේක වූ පවිවේක වූ ප්‍රීතිමත් වූ මධ්‍යස්ත වූ උදාර වූ හිතක් උපදවාගෙන වාසය කරන්න කියනවා. එතකොට මොකද්ද කියන්නේ ඊළඟට අපේ හිතේ තියෙනවා යම් කරුණාකාර දුර්වලතා ටිකක්. ඒ දුර්වලතා ටික බුදුන් වහන්සේ කියනවා නේද? යම්පිස්ස කාමෝපසංහිතං දුක්ඛං දෝමනස්සං තම්පිස්ස තස්මින් සමේන හෝති. යම් කිසි කෙනෙක් කුසල් දහම් වඩලා භාවනා කරනවා. එයා බලාපොරොත්තු වෙන්නේ එයා ලබා ගන්න ඕනේ. මොකද්ද? මෙන්න මේ වගේ අවස්ථාවක් හිතේ. මොන වගේ අවස්ථාවක්ද? කාමෝපසංහිත දුක්ඛ දෝමනස්ස එන්නේ නැති අවස්ථාවක් හිතට. මොකද්ද ඒ කතාවේ? මොකද්ද? කාමයන් මුල් කරගෙන හටගන්න දුකක්. සැපක් නෙමෙයි. කාමයන් මුල් කරගන්න හටගන්න දුකක්. කාමයන් මුල් කරගෙන දුක හටගන්නවද නැද්ද? මේ කතා කරන්නේ කාමයන් වින්දනය කරනකොට ලැබෙන සැපයෙන් පසුව ඒ සැපේ නැති නිසා ඇතිවන දුක ගැන නොවේ. එහෙමත් එකක් තියෙනවානේ. කාමයන් විඳිනකොට අර යම් පිච්චං නලබති තම්පි දුක්ඛං වගේ කාමයන් විඳිනකොට බොහොම සතුටුයි. ආහාරයක් ගන්නකොට කෑම කනවා කියන කාමයක් විඳිනවා. වෙන වෙනම හිතන්න එපා. කාමයන් කියලා කියන වචනයෙන් පාලි භාෂාවේ කියන්නේ පංචකාම සම්පත්තිය. අසකනාසයේ දිය ශරීරයේ මනස කියන මේ ආයතන හය පිනවීම. එතකොට අපි ආහාරයක් ගන්නකොට ඒ ආහාරයේ සැපයට ඒ රසයට අපි සැපයක් කියයි ගන්නවා. ඒ නිසා තමයි අපි දරුවෙකුට රස ආහාරයක් දුන්නොත් එයා ඒක ආසාවෙන් කනවා. රස කර කර කනවා. තව ඉල්ලනවා. ඒ වගේම අපි එයාට දුන්නොත් තිත්ත ඇඹුල් කටේ තියන්න බැරි බොහොම සැර දෙයක් විසි කරනවා. අන්න ඒ වගේ තමයි අපේ හිත කාමයන් උද්දීපන වෙලා තියෙනකොට ඒ කාමයන් හරහා අපි එක එක දේවල් අපේ හිතේ හටගන්නවා. ඒතකොට කෑම කනකොට ඒ රස තණ්හාව පදනම් කරන් හිතේ යමක් හටගන්නවා. ඊළඟට අහනවා කාමයන් අරමුණෙන් දුක හටගන්නේ මොකක්ද ඒ කතාව? සමහර කාමයන් තියෙනවා හරි කටෝරයි. ඒ කාමයන් ලබා ගන්නට යා උත්සාහවත් වෙන මහා දුෂ්කර දුක්ඛිත වූ දේවල් කරනවා. ඊළඟට සමහර කාමයන් අත්විඳිනකොටම ඒකම දුකයි. ඒ කාමයේ අත්දැකීමම අත්විඳීමම දුකයි. දැන් අපේ මොනවටද මේ නේද? දැන් අපි සමහරවිට අපි හිතමුකෝ දැන් අපිට කය පවත්වන්න ආහාර ගන්න ඕනේ. හැබැයි ගන්න ආහාර සමහරවිට කෑම කාලා වැඩුණාම බඩත් පිරලා බඩ රිදෙනවා නැගිට ගන්න බෑ අමාරුයි. ඒ හරහා කායික වේදනාවක් දුකක් හට ගන්නවා. දුම්මනසකම හැබැයි අපි නවත්තනවද කෑම කන එක නෑ. නේද? තමාලට අපිට මොන හරි දෙයක් බලන්න ඕන නම් අපිට ඇහි ඔළුවේ රදයක් ඇසේ අමාරුවක් තිබ්බත් අපි ඒක බලනවා සමහරවිට. ඇහැ පිනවන්න අවශ්‍ය නම් හැපිනවා. අනේ නෑ දැන් මට මේ ඇහි අමාරුවක් කියලා ඇහැ හකරන්නේ නෑ. එහෙම එකක් නෑ. ඒ අර පිනවීමේ කැමැත්ත ඒක පුදුමාකාරයි. දුක්ඛ වේදනාවක් වුණත් මේ කාමයන් පිනවනවා. මිනිසුන්ගේ ස්වභාවය. මිනිසු දුකක් ආවත් සමහරවිට වේදනාවක් ආවත් ඒකෙත් කොච්චරද කියන්නේ පින්වතුනි අපාය සත්තු අපායේ සැපක් නැණි චුට්ටක්වත් මහ දුකක් නේ තියෙන්නේ. අපායේ සත්තු මේ අපායේ විඳින මහා අපා දුකටත් සමහර වෙලාවට ඇලෙනවා. අවද්දවට. කාමයන් අරබවා උපදවන්නා වූ දුකක් තියෙනවා. ඒක අතිශය නීච වශයෙන් අපිට දුක්ඛ දෝමනසෙන් මැද්දෙත් මේකට මේ කෙනා ඇලෙනවා. හිතා ගන්න බෑ නේද? ඒකට
විශේෂයෙන්ම ද්වේෂ පාර්ශවික කරුණු සියල්ල කාමයන් අරමුණු කරන් ඇති වෙන සියලු ද්වේෂ පාර්ශවික කතන්දර ටික තියෙන්නේ කාමයන් අරභයා උපදවන්නා වූ දුකක් කියන කතාවේ නේද? අපි කියන කාමූප සංහිතං දුක්ඛං කියලා කියනවා. කාමූප සංහිතං දුක්ඛං දෝමනසං කියන්නේ කාමයේ අරමුණු කරගෙන හට ගන්නා වූ දුක් දුම්නස්. ඊළඟට තියෙනවා කාමූප සංහිතං සුඛං සෝමනසං. මේක ඉතින් අහන්න දෙයක් නැහැනේ. කාමයේ සන්තරපණය කරනවා කියද්දි මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය පහෙන් මොන අරමුණක් ආවත් ඒ එන සියලුම අරමුණු බොහොම ප්‍රියමනාප වශයෙන් අරගෙන විශේෂයෙන්ම ප්‍රියමනාප අරමුණු ටික ප්‍රියමනාප අරමුණු වශයෙන් අරගෙන ඒක හික්මනවා කියනවා. එයා ඒකට කැමති වෙනවා. නේද? ඒක තමයි එතන තියෙන්නේ. එතකොට ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කාමයන් නැති වෙච්ච ගමන් හිතේ කාමයන් පදනම් කරන හිතේ සතුටක් සැපයක් හට ගන්නවා. එයා ඒක අල්ලා ගන්නවා නේද? ඒක අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැ. මොකද කාමෝපසංහිත කාමයන් අරභයා කාමයන් අරමුණු කරගෙන හට ගන්නා වූ සැප සොම්නස සැප සුඛං සෝමනසං කියන්නේ හිතේ හට ගන්නා සැපත් ඒ දේ වින්දනය කරද්දී හට ගන්නා සැපත් කියලා දෙකක් තියෙන දෙකම අත්විඳිනවා නේද? ඒක හොඳයි නේද? හැබැයි මේ දෙකම මොකද්ද කියන්නේ මේ පළවෙනි දෙක මේ දෙකම තම්පිස්ස තස්මින් සමේනෝ හොති කොයි සමයේද අර හික්මෙන කෙනා යම් කිසි ආකාරයකට විවේක භාවය ප්‍රීති භාවය මතු කරන් ඉන්න කෙනෙක් නම් නේද මොකද්ද කිව්වේ පවිවේකම් පීතිං උපසම්පජ්ජ විහෙරති පංචස්ස ඨානානි තස්මින් සමේන හොති ඒ කෙනා එහෙනම් ඒ වගේ ප්‍රීතිමත් හිතක් නම් ඒ වෙලාවෙත් තියෙන්නේ ප්‍රීතිමත් හිතක් තියෙන කෙනෙකුට බුද්ධ ශාසනය කතා කරන ප්‍රීතිය ගැන සංකල්ප බලන්න මේකේ විස්තර කරන්නේ මොකද්ද බුද්ධ ශාසනය කියන ප්‍රීතිය. අපි කතා කරන ප්‍රීතිය නෙමෙයි අපි ප්‍රීති කියලා කියන සිංහල වචනේ සම්පූර්ණයෙන් වැරදි. බුද්ධ ශාසනේ වැරදි කියන අපිට සාපේක්ෂව ඒ අර්ථය හරිය නමුත් පාලියට සාපේක්ෂව නෙවෙයි. එතන ප්‍රීති කියලා කියන වචනේ තේරුම මේ කරුණු පහ ඉගෙන ගද්දී ඔබට පේනවා. මේ කතා කරන්නේ ඒක තමයි. මේ ටික නැත්තම් ප්‍රීතිය තියෙනවා. මේ ටික නැත්තම් විවේකයේ තියෙනවා. විවේකයේ සහ ප්‍රීතිය කියන ප්‍රීති කියලා කියන්නේ. එතකොට ඒ නිසා හිතේ මේ කරුණු දෙක නෑ. ඊළඟ දෙක මොනවද? යම් පිස්ස අකුසලූප සංහිතං දුක්ඛං දෝමනස්සං තම්පිස්ස තස්මින් සමේන හෝති. යම් වෙලාවක අකුසලූප සංහිත දුක අකුසලයේ මුල් කරගත්ත දුකක් දෝමනස්සයක් තියෙනවද? ඒ වෙලාවටත් ඔය ප්‍රීතිය නෑ කියලා කියනවා. කියන ප්‍රීතිය ඔය කියන ප්‍රධාන සතුටුදායක කාරණේ නෑ. ඒක නෑ. මොකද අකුසලයේ පදනම් කරගෙන යාගේ හිත දුකට පතන. හැබැයි දැන් මේකෙදි යම් ආකාරයකට මේක දෙපැත්තක් තියෙනවා. දැන් කලින් එක බලන්න කලින් එකේ මොකක්ද තියෙන්නේ? කාමය අරමුණු කරගෙන තියෙන සැපක් සහ කාමය අරමුණු කරගෙන තියෙන දුකක්. එහෙම විස්තර කරේ. හොඳට මතක නම් ආයෙ හොඳට කියලා බලන්න මොකද්ද කිව්වේ නේද? කාමූප සංහිතං දුක්ඛං දෝමනස්සං කාමූප සංහිතං සුඛං සෝමනස්සං දෙකක් විතර කාමයන් මුල් කරගෙන සැප සහ දුක හට ගන්නවා එතන. මෙතන අකුසලයේ පදනම් කරගෙන අකුසලයේ මුල් කරගෙන දුක හට ගන්නවා. නේද? එතකොට මේ දෙකෙන් අකුසලයේ පදනම් කරන් දුකක් හටගන්න එක හොඳ දෙයක්ද නරක දෙයක්ද? හොඳ දෙයක් විතරයි දෙක. හැබැයි ඒ ගුණාට හිත ගැටෙනවා. දැන් ඇයි මම එහෙම කිව්වේ? අකුසලයක් ගැන කෙනෙක් අකමැති වෙනවා නම් නේද? අකුසලය කරලා එයා දුකට නම්පත් වෙන්නේ. අකුසලයේ කිරීමෙන් දුකටපත් වීම කියන්නේ හොඳ දෙයක්. හැබැයි ඒ වුණාට ඒ වෙලාවේ අකුසලයේ පදනම් වෙච්ච දුකක් තියෙන නිසා හිතේ ප්‍රීතිය හටගන්නේ නැහැ. මේ ධ්‍යාන මට්ටමේ ප්‍රීතිය කියන්නේ සාමාන්‍ය ප්‍රීතිය නෙමෙයි. අකුසලයේ පදනම් කරගත්ත දුකක් හිතේ තියෙන නිසා ප්‍රීතියට එන්න අවකාශ නැති වෙලා තියෙනවා. අකුසලයේ පදනම් කරගත්ත දුකක් තියෙන නිසා. හැබැයි අකුසලයේ පදනම් කරගත්ත දුකක් කියන්නේ අකුසලයට අකමැත්තක්නේ. එහෙනම්
කාමූප සංහිතං දුක්ඛං වගේ තමයි. මොකද කාමයන් නිසා එයා විඳිනවා නම්, කාමයන් නිසා එයා දුක් විඳිනවා නම් ටික ටික ඒ වගේ අයින් වෙනවා. ආදීනව දකින්න පටන් ගන්නවා. කාමූප සංහිතං සුඛං කියන එකට වඩා. ඒ වගේ තමයි අකුසලූප සංහිතං දුක්ඛං කියන එක. අකුසලූප සංහිතං සුඛං කියන කාර්යයට වඩා වටිනයි හේතුව. අකුසලයෙන් බැහැරට හිත ගන්න හේතු වෙන කාරණයක් නිසා අකුසලූප සංහිතං දුක්ඛං කියලා කියනවා. එතකොට අකුසලයේ පදනම් කරන් හටගන්නා දුක් මොනවද? කමුතුන් කියන්න දන්නේ දැන් අපි යම් වැරදි වැඩක් කරොත් අනිවාර්යෙන් අපිට එහි විපාක පිළිබඳ බයක් තියෙනවා නේද? අපිට ඒ ගැන හිතේ පශ්චාත්තාවයක් තියෙනවා. තව කෙනෙකුට මොන හරි දෙයක් කරන අපේ හිතේ ද්වේෂයක් හටගන්නවා. ඒ හරහා අකුසලයේ මුල් කරගෙන දුක හටගන්නවා. ඊළඟ එක අකුසලූපතං සංහිතං සුඛං සෝමනස්සං. ඒ කියන්නේ අකුසලයේ පදනම් කරන් හිතේ සතුට හටගන්නවා. ඔය දඩයන් කරන අයම හරි සතුට වෙනවා සතෙක් මරා ගත්තාම. ඉවරයි ඉතින් නේද? අකුසලයේ පදනම් කර අපේ සමහරු දරුවන්ටත් පුරුදු කරන මාළු බාන්න යන්න ඒවට මේවට කියලා නේද? මේවා මේක තමයි මේ සම්ප්‍රදාය කිය එහෙම සම්ප්‍රදාය සත්තු මරණ සම්ප්‍රදායවල නෑ. එහෙම සතෙක් මරණ එක සම්ප්‍රදායක් නෙමෙයි. ඒක කිසිම ගෞරවනීය ක්‍රියාවකුත් නෙමෙයි. ඒක මනස ඒකාග්‍ර කරන දෙයක්ද ඒක මහා අකුසලයක්. දඩේම යන වැද්දෙකුයි මාළු බාන කෙනෙකු අතර ලොකු වෙනසක් නැහැ. එකම දේ තමයි කරන්නේ. ඒ නිසා කිසිම සතෙක්ගේ ජීවිතයට තොර කිරීම, කිසිම සතෙක්ගේ ජීවිතේ නැති කිරීම තව කෙනෙකුට විනෝදාංශයක් වෙන්න බෑ. තව කෙනෙක්ගේ මනස සංසුන් කරන උපක්‍රමයක් වෙන්න බෑ. එතකොට අකුසලයේ පදනම් කරන් සමහර අය සැප විඳිනවා. සමහර අය කියනවා අනේ හරි ෂෝක් නේද අහවල් දෙය කරා හරි ෂෝක් කියලා. බොහොම උජාරුවට සමහරට කියනවා මේක. තව සතෙකුට දුකක් දීලා තව කෙනෙකුට හිංසාවක් කරලා සැපයක් ලබන්න. එතකොට නමුත් අපි අකුසලයේ පදනම් කරන් අකුසලයේ මුල් කරගෙන සැප විඳිනවා. සෝමනස්ස සහගත වූ මනස් සහිතව සිනාමුසු සැප සහගත මනසින් යුක්තව කටයුතු කරනවා. ඒ නිසා හතරවෙනි කාරණය මොකද්ද? අකුසලූප සංහිතං සුඛං සෝමනස්සං. ඒක ටිකක් භයානකයි. මොකද ඒකත් අර කාමෝප සංහිත. හැබැයි ඔබට පේනවද පළවෙනි දෙකට වඩා දෙවෙනි දෙක ටිකක් බරපතලයි කියලා. දෙපැත්තෙන්. ඇයි හේතුව? කාමයේ පදනම් කරගත් සැපට හෝ දුකට හෝ වඩා අකුසලයේ පදනම් කරගත් සැප හෝ දුක නේද? හොඳද නරකද? මොකද හේතුව? කාමයේ පදනම් කරන් හටගන්නා වූ සැප හෝ දුක හෝ වේවා. සැප කියමුකෝ. සැප කියන කාරණේ කාමයන් අකුසලයෙන් තොරව කාමයන් කෙනෙකුට ලොකු බරපතල අකුසලකින් තොරව කෙනෙකුට කාමයක් සන්තරපණය කරන්න බැරිද? පුළුවන්. කැම කන එක, රූප දකින්න එක, ශබ්ද අහන එක, කාමයන් තව සන්තරය. ඒතර අපිට අකුසල ආරම්මණයකින් තොරව ප්‍රධාන බරපතල අකුසලකින් තොරව ඒක එදිනදා ජීවිතේ කරන එකක් හිතන්නේවත් නැහැ සමහරවිට. දන්නේවත් නැහැ. එතකොට කාමයේ මුල් කරගෙන දුක හටගත්තත් එහෙම දුක හට ගැනීම කියන අකුසලයේ එතන තියෙයි. කාමයේ මුල් කරගත්ත නිසා ඉතින් අර කලින් කාරණේ තමයි කාමයන් මුල් කරගත්ත කියන කාරණේ අපාය යන්න හේතුවක් නෙමෙයි කියන එකපාර. හැබැයි අකුසලයේ ගත්තහම අකුසලයේ සම්බන්ධයෙන් දුක හටගත්තත් සුඛ හටගත්තත් අකුසලයක් වෙනවා කියන්නේ පැහැදිලිව එතනදී ගැටලුවක් තමයි. හැබැයි එහිදී අකුසලයේ පදනම් කරන් කෙනෙක් සැප ලබනවා නම් අන්න බරපතල කතාවක් ඒක. එතකොට ටිකක් ලොකු සංකීර්ණ කතාවක් වෙනවා. මොකද හේතුව අකුසලයෙන් සැප ලබනවා තව ඒක තීව්‍ර භාවය වැඩි කර ගන්නවා. ඔන්න ඒ කරුණු හතර. ඊළඟට කුසලෝපසංහිතං දුක්ඛං දෝමනස්සං. අන්න ඒකත් ප්‍රශ්නයක්. කුසලයේ මුල් කරගෙන හට ගන්නා වූ දුක දෝමනස්සේ තමහරු එහෙම කරනවා. අපි නිතර මේකට කරන උදාහරණයක් තියෙනවා අපේ උපාසක මහත්තුරු උපාසකමල දැන් ගොඩක් වෙලා මේක කරන්නේ. ලොකු පින්කම් කරලා බොහෝ වෙහෙස වෙලා ඉතාම උත්කෘෂ්ටවත් පරිදි පින්කම් කරලා බැරි වෙච්ච පුංචි දෙයක් අල්ලන් අපි අනේ අපොයි කිකිදලා නැද්ද? තියෙනවා. අන්න ප්‍රශ්නේ. රාජ භෝජන හා සමානව භෝජන හදලා එක ව්‍යංජනයක් අමතකුණා කියලා දුක් වෙවි ඉන්නේ නැද්ද? ඉන්නවා. මොකද වෙන්නේ? ඔන්න ඕක තමයි. කුසලූප සංහිත දුක.
කුසලයේ පදනම් කරන් තියෙන හැබැයි හටගෙන තියෙන දුක. නේද? එතකොට කුසලයේ පදනම් කරගත්ත මාර්ගයේ දුක හටගන්න පුළුවන්. කුසලයේ පදනම් කරගත්ත මාර්ගයේ ගැටීමක් හටගන්න පුළුවන් නේද? සමහරලාවට නේද මේ අපිටත් ඇහිලා තියෙනවා දැන් හිතවත් අය කියන මේ සිල් ඔය ශික්ෂාපද අර ශික්ෂාපද මේ ශික්ෂාපද කියනවා අනේ මොකද්ද අමුතුට ඔච්චර මේක පොඩ්ඩක් ඊට වඩා නිදහසේ ඉන්න. නේද? ඇත්තට මොකද වෙන්නේ? එතකොට අර කුසල මාර්ගයේ තමයි කතා කරන්නේ හැබැයි දුකක් ඒක එක ගැටෙනවා එකට අපේ හිත. තව කෙනෙක් සිල් ලකින්න අපේ හිත ගැටෙනවා. කෙනෙක් භාවනා කරනවා නේද? අනේ මේ භාවනා කරන එක නම් හරි හොඳයි වුණාට මේ කෙනා හරි කරදරයක් නෙමෙයි ඉවරයක් නෑ වාඩිලා ඉන්නවා තාම නැගිටින්නේ නෑ මොනවද මේ කරන්නේ කියලා. මොකද වෙන්නේ? කුසලයේ පදනම් කරගත්තා හැබැයි හටගත්තේ දුකක් හිතේ. තරහක්නේ. එතකොට මේක වෙනවා. මෙන්න මේ කරුණු පහ තියෙනවා නම් එයාට හිතේ විවේක ප්‍රීති උපදවන්න බෑ. අපර බල මොනවද ඒ පහ කියලා? කාමයන් මුල් කරගත්ත කාමයන් මුල්ලුන එහෙම නැත්නම් ඒකට වචනයක්වත් මතක් කරා කාමයන් අරබය නේද කාමයන් මුල් කරගෙන හටගන්නා වූ දුකක් තියනවාද ඒක ඒ එහෙම තියෙන කෙනාට ප්‍රීතිය පරිවේක උපදවන්න බෑ කාමයන් මුල් කරගෙන සැපක් තියනවාද ඒ කෙනාටත් ධර්මය අවබෝධ මේ භාවනා මාර්ග වඩා ගන්න බෑ මොකද කාමය අරමුණු කරගෙන සැපයක් හිතේ තියෙන නිසා ඒ හිත ඒ වෙලාවේ ඒ ප්‍රීතිය සොම්නස ඇති කරගන්න බෑ අකුසල් අරමුණු කරගෙන දුකක් හටගන්නවද ඒත් එහෙමයි අකුසල් අරමුණු කරගෙන සැපක් හටගන්නවද ඒත් එහෙමයි ඊට පස්සේ මොකද වෙන්නේ අන්තිම එක කුසල් අරමුණු කරගෙන හටගන්නා වූ දුකක් තියනවද ඒත් මේ පහ තිබ්බොත් එයාට හිතේ ප්‍රීතිය සැනසීම උදාපත් කරගන්න බෑ කියලා තමයි කියන්නේ අය පාරක් ඒ පහ හොඳට මතක තියාගන්න කාමයන් අරමුණු කරගෙන තියෙන සැප කාමයන් අරමුණු කරගෙන තියෙන දුක අකුසලයේ අරමුණු කරගෙන හටගන්නා වූ දුක අකුසලයේ අරමුණු කරගෙන හටගන්නා වූ සැප සහ කුසල් අරමුණු කරගෙන උපදන්නා වූ දුක මෙන්න මේ කරුණු ටික මතක තියාගන්න මේක හරි වැදගත් මේ ටික කෙනෙක් තුල පැවතුනොත් ඒ කෙනාට ප්‍රීති විවේක කියන ඒවා හීනයක් ප්‍රීති සහ විවේක කියන වචන දෙක උපදවපු කෙනෙක් ප්‍රීති සහ විවේක කියන වචන දෙක දන්න කෙනෙක් ප්‍රීති සහ විවේක කියන වචන දෙකේ වටිනාකම හඳුනන කෙනෙක් මේක දැක්කොත් ඒ කෙනාට තේරෙයි. ඒ නිසා මේ දේවල් කරා. මොකද්ද මේ ප්‍රීති විවේක කියලා වචන දෙකේ හඳුනාගත්තේ අපි? මේ හඳුනාගත්තේ වෙන මොනවත් නෙමෙයි. ඇත්තටම ධ්‍යාන මට්ටමට ස්ථාවර මට්ටමට හිත වැදීම තමයි. ඒක ටිකක් දුෂ්කර කර්තව්‍යයක් නේද? පටව ධ්‍යානයෙන් එහාට නෙමෙයිවා තියෙන්නේ. දැන් ප්‍රීති සුඛ ආදී වර්ධනය කරන නොකිය කිව්වේ මේ සමාධි වඩන්න කියලා. කාටද මේ කිව්වේ? දාන දෙන අයට බුදුන් වහන්සේ පෙන්නලා දුන්න සමාධි වඩන්න ගිහිල්ලා. නේද? විදර්ශනා වඩන්න ගිහිල්ලා භාවනා කරන්න ගිහිල්ලා තමන්ගේ කාලය කැප කරගෙන කාලය නැති කරගන්න නැතුව පුළුවන් තරම් තමන්ගේ කාලය නිවැරදිව යොදවලා ඒක කල්පනාකරණය කරගෙන හරියට පොඩි වෙලාවක් හරි භාවනාවේ යෙදෙන්න. එතකොට මොකද වෙන්නේ? ඇත්තටම භාවනාවේ යෙදෙනකොට දැන් කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් දැන් ඉතින් මගේ ඔය කාමයන් පිළිබඳ කුසල අකුසල කාමල අකුසලයේ පිළිබඳ ඇලීම් ගැටීම් තියෙනවා මට හරියන්නේ නැහැ. තමන්ට ඉස්සලා ප්‍රතිපත්ති මාර්ගයට ඇවිල්ලා තමන් ඒට අදාළ කටයුතු කාරණා ටික සිද්ධ කරලා ඒ ප්‍රතිපත්ති මාලාව තුළ කෙනෙක් බැසගෙන හිටියොත් ඒ කෙනාගේ හිතේ මොකද වෙන්නේ? ඔය තියෙන අකුසල සියල්ලම තිබ්බත් ඒවා ටිකෙන් ටික යටපත් වෙලා කුසල මාර්ගේ පෑදිලා ඊට අදාළ විදිහට සකස් වෙනවා. නිකන් වෙන එකක් නෙවෙයි. දැන් අපිට කරුණු ටික කිව්වම එකක් පොඩ්ඩක් නැති වෙලා වගේ නේද? කාමය කිව්වා, අකුසල් කිව්වා, කුසල් කිව්වා. කාමයේ කොටස් දෙකක් ගැන කතා කරා. කාමයේ අරමුණු කරන් හට ගන්නා වූ දුක ගැන කිව්වා, කාමයේ අරමුණු කරන් හට ගන්නා සැප ගැන කිව්වා. අකුසල අරමුණු කරන් හට ගන්නා වූ සැප ගැන කිව්වා, අකුසල අරමුණු හට ගන්නා වූ දුක ගැන කිව්වා. ඊට පස්සේ කුසල් අරමුණු කරගත්ත දුක විතරයි කතා කරේ. ඇයි කුසල් අරමුණු කරද්දී සැප කතා කරේ නැත්තේ? හේතුව මොකද්ද? ඒ තමයි කුසල් අරමුණු කරගත්ත සැප තමයි තථාගතයන් වහන්සේ නමක් සදාකාලිකව අත්විඳින්නේ. ඒ තමයි උන්වහන්සේගේ ඇත්තරම තථාගතයන් වහන්සේලා ඊට පස්සේ ඇත්තම තථාගතයන් වහන්සේ නමක් කිව්වට මේ
ඒක නිර්වාණ සුවයට සාපේක්ෂව ගත්තාම ඒක ඊට වඩා වෙනස් වෙනවා. මොකද හේතුව තථාගතයන් වහන්සේ රහතන් වහන්සේලා කුසල අකුසල කියන දෙකම නේද? සංස්කාර රැස් කරන්නේ නැහනේ. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිජාභි සංස්කාර තුනම නැහැ. ඒතර ආනිජාභි සංඛාර. ඒ හින්දා ඒ පැත්තෙන් ගත්තොත් කිසිසේත්ම මේක බුදුරන් වහන්සේට ගලපන්න බෑ. හැබැයි අපි ඒ නිසා ඒක ගලපලා ගත්තොත් ඉතින් සාමාන්‍ය කුසල් වඩන කෙනෙකුට සාපේක්ෂව සාමාන්‍ය කෙනෙක් මොකද ඇත්තටම බුදුරන් වහන්සේලා ගලපන්න බැරි මොකද හේතුව මේක කතා කරන්නේ ප්‍රීති සොම්නස ගැන එහෙනම් ඒත් බෑ. එහෙනම් මේක අදාළ වෙන්නේ නැහැ බුදුරන් වහන්සේලාට වඩා ගොඩාක් පහළ මට්ටමේ කාරණයක් නේ. ඒකට මේකෙදි ඒ ධ්‍යාන වර්ණ උපාසකයෝ ටික ඒ භාවනා කරන උපාසකයෝ ටිකට නේද? කුසල ආරම්මණයක් අරමුණු කරගෙන යම් ආකාරයක වූ සැපක් හට ගන්නවා නම් ඒක තමයි හැම වෙලේම විය යුත්තේ. හැම වෙලේම වෙන්නේ මොකද්ද? කුසල ආරම්මණයක් අරමුණු වීමත් ඒ හරහා හිතේ සැපක් සතුටක් සොම්නසක් ඇතිවීමත්. මේ දෙක වෙනවා නම් හරියටම හරි. මේ දෙක වෙනවා නම් කෙනෙකුගේ හිත මේක නිවන කරා යන එක අපහසු කාරණයක් නොවේ. මොකද ඒ කෙනා එක පැත්තකින් විවේකය ඇසුරු කරනවා. එක පැත්තකින් කුසල් වඩනවා. ඒ කුසලයට සතුටු වෙනවා. ඒකනේ බුදුන් වහන්සේ දේශනා කළේ අනුමෝදනාව. අනුව සතුටු වීම. යම් වූ කුඩා කුසලයක් කරන කවුද කුසල කරන්නේ කවදාකවත් කුසලයට නම් ගරහන්න එපා. ඒක මහා බරපතල ප්‍රශ්නයක්. කවදා හරි දවසක ඔබට යම් කිසි හේතුවකට කුසලයට ගරහන්න වුණොත් මතක තියාගන්න. කුසලයට මේ පුද්ගලික යම් යම් කෙනා එක තියෙන විවිධ මතිමතාන්තර නිසා කිසිසේත්ම තථාගත ධර්මයට ඒ කිසි දෙයකට අපි විරුද්ධව යන්න එපා. මොකද ඒක අපරාධ තමන්ගේ ජීවිතේට ආය ධර්මය හම්බෙන්නේ නැත්තරම් මහ විශාල විපතක් වෙනවා තමන්ට. විශේෂයෙන්ම ධර්මය හරහා නිත්‍ය නොමග යැවීමෙන්. ඒතර අපිට ප්‍රීතිය ගැන කතා කරොත් නේද? කුසලයේ වඩන්නා වූ කෙනාගේ හිතේ හටගන්නා වූ සැපේ ප්‍රීතිය 100% හැම අවස්ථාවකදීම ඊටා හොඳින් නේද? කුසල් වඩන්න නිවන් දකින්න අවශ්‍ය කරන වටපිටාව. ඒකයි ඔය කරුණු 6කට බෙදුනට ඔය 6න් නේද? අකුසලය ගැන විතරක් කියලා කුසල ආරම්මණයක් වූ කුසලය ගැන කිව්වේ නැත්තේ. කාමයන් අරබවා තියෙන සැප දුක ගැන කතා කරා, අකුසලයේ සැප දුක ගැන කතා කරා, කුසලයේ සැප දුක ගැන කතා කරා. එතකොට කුසලයේ සැපේ තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා ඒකෙන් බුදුන් වහන්සේ පෙන්නනවා කුසල් වඩන කෙනාට මොකද වෙන්නේ නම් ප්‍රීතිය සොම්නස උපදවන්න පහසුයි. නැවත උද සූත්‍රය කතා කරා. ප්‍රීතිය සහ සොම්නස උපදවන්න පහසුයි. එයාගේ හිත මෘදු වෙනවා. ඔබ දන්නවා දැන් අපි ඔය භාවනා කරනවා ගොඩ වෙලාවට භාවනා කරනකොට අපි සෑහෙන කැමැති මේ භාවනාව හොඳට වඩන්න ගොඩාක් හොඳට දියුණු වෙන්න. ඉතින් පැය ගණන් වාඩිලා ඉන්න කැමැති ඒවයි ගොඩක් කැමැති දේවල් තියෙනවා. ඔබ දන්නවද? ඔය භාවනාව වැඩෙන්න අවශ්‍ය කරන ප්‍රධානම සාධකයක් අපේ හිත මෘදු වෙන එක. දැන් මෘදු හිතක් කියන එක වරදව වටහා ගන්න මෘදු කියන්නේ අහිංසක කියන හැමදේම අහගෙන ඔළුව බිමට බලාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. මෘදු හිත කියන එකේ තේරුම තමයි ඒ හිත කොයි ඕනෑම චරිත ලක්ෂණයක් ඕනෑම පෞරුෂ ලක්ෂණයක් තියෙන්න පුළුවන්. හැබැයි අර මෘදුයි කියන හිත තියෙන කෙනාගේ පහසුවෙන් ඒක අදාළ කැපීමකට අදාළ කරන විදිහේ රාමුවකට ඒ හිත යොදන්න පුළුවන්. එතකොට ඒ නිසා ඒ හිත ඉක්මනට හොඳ පුහුණුවක් ලැබපු හිතක් බවට පත් වෙනවා. ඒකයි භාවනා කරද්දී මෘදු හිතක් කියලා අපි කියන්නේ. මෘදු හිතක් සහිත මනසක් තියෙන කෙනෙකුට හරි පහසුයි මේ ධ්‍යාන ආදිය උපදවන්න. ඒක ලේසි. මොකද හිත මෘදු නිසා මේ කරුණු හරහා වෙන්නේත් ඒකම ඇත්තටම. හරියට මේවා පුරුදු කරොත් හරියට මේවා මතක තියාගෙන මේවා දියුණු කරගත්තොත් අපේ හිත මෘදු වෙනවා. මේ හිතමත් වෙනවා. මේ හිතමත් මෘදු කරන්න පුළුවන්. ඒක බැරි කාරණයක් නෙමෙයි. හිත හොඳට මෘදු වෙනවා. මෘදු හිතෙන් ඇත්තට මෛත්‍රී අනුකම්පාව දයාවාදී ගුණාංග වැයස්සෙනවා. ඒක තමයි ස්වභාවය හිත මෘදු කරගත්තාම. ඒකෙදි ඒකට මෙන්න මේ අපි කතා කරපු කුසලය දැකලා සතුට වෙන ලක්ෂණය අතිශයින්ම වැදගත්. කුසලය දැක සතුට වීම කියන ලක්ෂණය අපිට අතිශයින් වැදගත්. ඒක හොඳට මතක තියාගන්න තමන්ගේ ජීවිතේට අවශ්‍යයි. ඒ වගේම අර කරුණු ටික හොඳට මේ භාවනා කරන කෙනෙකුට වැදගත්ම කාරණා. මොකද මේ දෙක මේක හරියට කරොත් හිතේ ප්‍රීතිය උපදිනවා. බුදුන් වහන්සේ දේශනා කරන්නේ. මොකද්ද මේ විදිහට කරොත් බුදුරන් වහන්සේ අපි නෙමෙයි කියන්නේ බුදුරන් වහන්සේ දේශනා කරනවා නේද? මොකද්ද කියන්නේ? කුසලූප සංහිතං දුක්ඛං දෝමනස්සං
තම්පිස්ස යස්මින් සමයේ න හෝති යස්මින් සාරිපුත්ත සමයේ අරිය ශාවකෝ පවිවේකං පීතිං උපසම්පජ්ජ විහෙරති ඉමානිස්ස පංච ඨානානි තස්මින් සමයේ න හොಂತಿ කියලා කියනවා. මොකක්ද මේ කියපු ලක්ෂණ පහ නැත්තම් එයාගේ හිතේ ප්‍රීතිය උපදිනවලු විවේකයේ උපදිනවලු. විවේකජම් ප්‍රීති සුඛං කියන කාරණේ වල තව සවිතක්කං සවිචාරං විවේකජම් ප්‍රීති සුඛං කියලා කිව්වේ නේද? පටමධ්‍යහන ලක්ෂණ පහළ වෙනවා. ඒ ලක්ෂණ පහළ පටමධ්‍යහන ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නවා. නේද? එතකොට තවත් වැඩුවොත් තව ඉදිරියට යන්න. ඒතර ඇත්තටම මේ භාවනාවකට අවශ්‍ය කරන වටපිටාව. බලන්න දැන් අපි සාමාන්‍යයෙන් හිතන කාරණයක් නෙමෙයි බුදුන් වහන්සේ දේශනා කරනවා නේද? මේ කාරණේ. මේ කාරණා හොඳින් මතක තියාගන්න. මේක ප්‍රීති සූත්‍රය කියලා සූත්‍ර දේශනාව. පීති සූත්‍රය කියලා කියන්නේ. අංගුත්තර නිකාය උපාසක වර්ගයේ තියෙන පීති සූත්‍රයේ. මේ පීති සූත්‍රයේ බුදුන් වහන්සේ මතක් කරනවා මෙන්න මේ කරුණු ටික හදා ගන්න. මේ වගේ දෙයක් හදාගත්තොත් කෙනෙකුට තමන්ගේ ජීවිතයේ ධර්මයේ දියුණු කරන්න අදාළ කරන මූලික ව්‍යායාම මූලික අභ්‍යාසය මේ හරහාම ලබන්න පුළුවන්. ඉතින් සමහරව බලාපොරොත්තු වෙනවනේ කෙටි ක්‍රම වලින් ලේසියෙන් එහෙම මෙහෙන් දාලා යන්න. එහෙම කෙටි ක්‍රම වලින් උඩින් පල්ලෙන් නිවන් දකින්න ක්‍රම නැහැ. පිළිවෙලට හරියට අර්ථ සහිත ව්‍යංජන සහිත නේද? තාම උත්තරීතර වූ දේශනාවක් නෙමෙයි මේක. ඒකම බොහොම ගෞරවයෙන් යුක්තව, බොහොම ස්ථාවරත්වයෙන් යුක්තව, හිතේ ප්‍රීතියෙන් යුක්තව කරන්න ඕනේ කාරණයක්. අනේ නිසා ඒක හොඳින් මතක තියාගන්න. අද දවසේ මේ පින්වත්තුන් ශ්‍රවණය කරන්න යෙදුනේ ඒ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ අතිශය ගම්බීර වූ උත්තරීතර වූ පීති සූත්‍රය නම් වූ සූත්‍ර දේශනාවයි. එහි අනුකූලව අකුසල ධර්මයන් යටපත් කිරීමත් කුසලයේ වර්ධනය කිරීමත් ඒ වගේම කුමන ආකාරයේ අකුසල් යටපත් කළ යුත්තේ කියන කාරණේ කුමන ආකාරයෙන් හැසිරිය යුත්තේ කියන ආකාරය අනේපිසුතුමා ඇතුළු 500ක් දෙනාට දේශනා කරපු දේශනාවයි අපි අද ශ්‍රවණය කරන්නට ලැබුවේ. ඒ විතරක් නෙමෙයි ධර්මයේ ශ්‍රවණය කරලා ඒ සියලු දෙනා වහන්සේම සෝවාන් භාවයට පැමිණිය. ඒ උතුමන් වහන්සේලා තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ ක්‍රමවේදයට අනුකූලව බණ භාවනා කරලා අවසානයේ නිවන් සුවයම සාක්ෂාත් කරා. ඒ වගේ මේ අය මාර්ගඵල අවබෝධ කරා බොහෝ අය. ඒ නිසා අතිශය වැදගත් දේශනාවක් අතිශය ප්‍රයෝජනවත් දේශනාවක් අපි හැම දිනකටම අනාගතයේදී හොඳින් අධ්‍යයනය කරලා අපේ මාර්ග වර්ධනය කරනවා. ඒ නිසා අපි සියලු දෙනාටම ආශිර්වාද කරනවා නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් අප්‍රමාදීව අමා මහ නිවන් සුවය සාක්ෂාත් කර ගැනීම සඳහාම මේ සිද්ධ කළා වූ සියලු කුසල ධර්මයන් එකලෙසින් හේතු වාසනා වේවා. ඒ ගුණධර්ම වර්ධනය කර ගනිමින් භාවනා මාර්ග වර්ධනය කර ගනිමින් තව තවත් දියුණුවෙන් දියුණුවට තමන්ගේ සිතපත් කර ගැනීම සඳහා මේ සියලු කුසලයේ එකලෙසින් උපකාර ධර්ම සපයත්වා කියලා සියලු දෙනාටම ආශිර්වාද කරමු. ඒ වගේම මේ පින් හේතු වාසනා කරගෙන ලෝකවාසී මහා සංඝරත්නයේ දෙවි දේවතාවුන් වහන්සේලා යම් තාක් පින් බලාපොරොත්තු වන්නා වූ ඥාතීන් එක්නම් මේ සියලු ඥාතීන් ජීවිත සිටිනා වූ ඥාතීන් එක්නම් මේ සියලු ඥාතීන් වර ප්‍රමුඛ සියලු දෙනාම මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් කරගනිත්වා. අනුමෝදන් ප්‍රමාණ දුක් නිරෝගී සුවපත් භාවයට පත් වෙත්වා. උතුම් මහ නිවන් සුවයම සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේ මේ පින් හේතු වාසනා කරගෙන යම් තාක් පින් බලාපොරොත්තු වන්නා වූ සත්වයෝ එක්නම් ඒ සීල සත්වයොත් මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් කරගනිත්වා. උතුම් මහ නිවන් සුවයෙන් සැනසෙත්වා. ඒ වගේම යම් තාක් පින් කැමති සත්වයොත් මේ පින් දැක බලා සතුටින් අනුමෝදන්ව අප්‍රමාදීව නිවන් සුවයෙන් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. එතාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එතාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එතාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි භන්තේ සුපත්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාදු සාදු සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදතබ්බං සාදු සාදු අනුමෝදාමි.
ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ භන්තේ ආන්කමිතබ්බං ඕකාස කමාමි භන්තේ පත්තේවා ဒ ුතියම්පි ඕකාස කමාමි භන්තේ තතියම්පි ඕකාස කමාමි භන්තේ සුපත්තේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු 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 සබේති වජ්ජන්තු සබ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව බෞද්ධ සබ්බ මංගලං රක්칸තු සබ දේවතා සබ බුද්ධානුභාවේන සබ ධම්මානුභාවේන සබ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ සුපත්තේ සාදු 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 බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන යනු ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද දෙසැම්බර් මාස 8 වෙනි බදාදා ධර්මානුශාසනාව පවත්වා වදාළ මෙල්බර්න් නුවර දම්සුව ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක අවසරයි පූජ්‍යපාද ඉහළගොකරල්ලේ පාසාදික ගෞරවනීය ස්වාමින් වහන්සේ চিරාත් කාලයක් ශාසනික සේවයේ යෙදමින් බොහෝ දෙනාගේ ධර්මාවබෝධය වඩා වර්ධනය කිරීම සඳහා ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නිරෝගී සුවසෙත සහ චිරජීවනයේ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා අප සියලු දෙනා රැස් කරගත් උදාර කුසලානිසංසයන්ද හේතු වාසනා වේවායි සාදුකාර දී පුණ්‍යානුමෝදනා සිදු කර ආශිර්වාද කරමු සාදු 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 සද්ධර්ම ශ්‍රවණය කළ සුසිල්වත් සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි. Recording stopped.